ගුරුපියස YouTube channel එකට ඔයාලා හැමෝමම සාදරයෙන් පිළිගන්නවා. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ ඇති subscribe button එක click කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. පුස්තකාල හා විඥාපන විද්‍යාව හදාරන පිය විද්‍යාර්ථීන්ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා ගෙනෙන ලද පාඩම් මාලාවේ තවත් වැදගත් පාඩමක් වන්නේ library catalog. මෙම රූප රාමුවෙන් දිස්වන්නේ library catalog එකක්. මෙම වීඩියෝ එක තුළින් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සංලේඛයක් නිවැරදිව නිර්මාණය කරගන්නේ කොහොමද සහ ගණිත විද්‍යාත්මක තොරතුරු කියන්නේ කුමක්ද සහ සුචි කාඩ් එකක නිවැරදි ආකෘතිය පිළිබඳව තමයි අද මේ වීඩියෝ එක තුළින් සාකච්ඡා කරනු ලබන්නේ. එනම් අපි මුලින්ම බලමු ගණිත විද්‍යාත්මක තොරතුරු කියන්නේ කුමක්ද කියලා. ගණිත විද්‍යාත්මක තොරතුරු කියන්නේ ගණිතයක් හඳුනා ගැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියක් තිබෙනවා. එනම් අන්තර්ජාතික ප්‍රමිත ගණිත විස්තරය කියලා කියන්නේ එය. එනම් ISBD කියලා හඳුන්වනවා. International Standard Book Description කියලා තමයි හඳුන්වන්නේ. මෙම ප්‍රමිතියට අනුව සංලේඛ සකස් කරනු ලබනවා. එහිදී ප්‍රමිතියේ ගණිත විස්තරය කොටස් 8කින් සමන්විත වෙනවා. එනම් අංක 1 තමයි ගණිත නාමය හා වගකීමේ ප්‍රකාශය. අංක 2 තමයි සංස්කරණය පිළිබඳ විස්තරය. අංක 3 තමයි ද්‍රව්‍ය විශේෂ පිළිබඳ විස්තරය. අංක 4 කියන්නේ ප්‍රකාශන විස්තරය. අංක 5 භෞතික විස්තරය. අංක 6 ගණිත මාලා විස්තරය. අංක 7 සටහන්. අංක 8 ප්‍රමිතාංකය. අපි මුලින්ම බලමු ගණිත නාමය කියන්නේ කුමක්ද කියලා. ගණිත නාමය කොටස් දෙකකින් සමන්විත වෙනවා. එනම් සමාන්තර ගණිත නාමය සහ උපගණිත නාමය කියලා. එනම් ගණිත නාමය කියලා හඳුන්වන්නේ යම්කිසි කෘතියක් හෝ ගණිතයක් හැඳින්වීමට නැත්නම් හඳුන්වා දෙනු ලබන නාමය තමයි කියන්නේ ගණිත නාමයක් කියලා. එය පිහිටන ස්ථාන අනුවද කොටස් 4ක් හඳුනා ගන්න පුළුවන්. එනම් අංක 1 තමයි පිට කවර ගණිත නාමය. අපි කියනවා cover title කියලා. ඊට පස්සේ දෙවෙනි එක තමයි නාරටි ගණිත නාමය spine title. අංක 3 තමයි අර්ධ ගණිත නාමය half title. දිවෙන ගණිත නාමය running title කියලා කොටස් 4කට ගණිත නාමය හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගණිත නාමය පිහිටන ස්ථාන අනුව තමයි කොටස් 4ක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. යම් කිසි කෘතියක නිල නාමය ලෙස පිළිගැනෙන්නේ ගණිත නාම පිටුවේ තිබෙන නාමය තමයි අපි ගණිත නාමය කියලා හඳුනාගන්නේ. මෙය තත්ත්වය ගණිත නාමය නැත්නම් ප්‍රධාන ගණිත නාමය කියලා අපි හඳුන්වනවා. එසේම ගණිත නාමයේ ස්වභාවය අනුවද ප්‍රභේද දෙකක් හඳුනා ගන්න පුළුවන්. අංක 1 තමයි සමාන්තර ගණිත නාමය. එනම් සමාන්තර ගණිත නාමය සහ අතිරේක ගණිත නාම කියලා. අතිරේක ගණිත නාම යටතේ තමයි උපගණිත නාම නැත්නම් විකල්ප ගණිත නාම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එනම් මුලින්ම බලමු සමාන්තර ගණිත නාමයක් කියන්නේ කුමක්ද කියලා. එනම් සමාන්තර ගණිත නාමය කියන්නේ තත්ත්වය ගණිත නාමයම නැත්නම් ප්‍රධාන ගණිත නාමයම කිසියම් භාෂාවකින් ලියවිලා තියෙනවා නම් එය අපි හඳුන්වනවා සමාන්තර ගණිත නාමයක් කියලා. එනම් ගණිත නාමයේ පෙළ
භාෂා දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුක්ත නම් ප්‍රමුඛ භාෂාවෙන් නොව අනිකුත් භාෂාවලින් දක්වා ඇති ගන්ධ නාමය සමාන්තර ගන්ධ නාමයක් ලෙස හඳුන්වනවා. එසේම සල්ලේඛයක සමාන්තර ගන්ධ නාමයක් දක්වනුයේ සමාන ලකුණ යෙදීමෙන්. ඔයාලට මේ රූප රාමුවෙන් පේනවා මම උදාහරණයක් අරන් තියෙනවා කෙම් පහන් කියලා. කෙම් පහන් කියන්නේ මේකේ පොතේ නම, මේ ගන්තේ නම. ඒකට උපගන්ත නාමයක් ඉදිලා තියෙනවා. ඒක තමයි කෙතක මහිම කියන්නේ. එතකොට උපගන්ත නාමයක් ගන්නේ තිත් දෙකක්. තියලා සල්ලේකයේදී අපි ලියන්නේ තිත් දෙකක් ලියලා. එනම් උපගන්ත නාමයක් කියලා හඳුන්වන්නේ ප්‍රධාන ගන්ත නාමය. තවදුරටත් පැහැදිලි කරනවා නම් එය උපගන්ත නාමයක් ලෙස හඳුන්වනවා. ගන්ත නාමයක එවැනි නාම එකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ බව දක්වන්නේ තිත් දෙකක් මගින්. අපේ දෙවැනි එක තමයි වගකීම් ප්‍රකාශය. වගකීම් ප්‍රකාශයක් කියලා කියන්නේ කිසියම් කෘතියක බුද්ධිමය හා කලාත්මක අන්තර්ගතයට වග කියන පුද්ගලයාට තමයි අපි කතුවරයා කියලා හඳුන්වන්නේ. එනම් යම් කිසි කෘතියක කතුවරුන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. එනම් එක කතෘ කෙනෙක් ඉන්න පුළුවන්, කතුවරුන් දෙන්නෙක් ඉන්න පුළුවන්, තුනක් ඉන්න පුළුවන්, පරිවර්තකයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කතුවරුන් කිහිප දෙනෙක් යෙදෙන්න පුළුවන්. එහිදී සල්ලේඛය ලියනකොට ඒ යොදන සලකුණු වෙනස් වෙනවා. මම මේ අරන් තියෙන උදාහරණේ එක කතුවරයෙකු සඳහන් වෙනවා නම් යෙදෙන විදිහ. එනම් මේ රහස් පරීක්ෂකයෝ කියන ගන්ත නාමය දීලා තියෙනවා. ඊට පස්සේ ඒ ගන්ත නාමයට පස්සේ ස්පේස් එකක් තියලා ඇල ඉරක් යොදනවා. ඇල ඉරෙන් පස්සේ ආයෙත් ස්පේස් එකක් යොදලා තමයි කතුවරයාගේ නම දක්වන්නේ. තුන්වෙනි එක ද්‍රව්‍ය විශේෂ පිළිබඳ විස්තරය. ද්‍රව්‍ය විශේෂ පිළිබඳ විස්තරය කියන්නේ වාරික ප්‍රකාශන, සිතියම්, ද්‍රව්‍ය, ඇතැම් පරිගණක ගොනු ආදිය අයත් වෙනවා. මෙය කාණ්ඩ, කලාප, අනුමත කාලය, වර්ෂය වැනි තොරතුරු ඇතුළත් වෙන්නේ ද්‍රව්‍ය විශේෂ පිළිබඳ විස්තරය තුළ. ඊළඟ එක තමයි හතරවෙනි කරුණ තමයි සංස්කරණය කියන්නේ. සංස්කරණයක් කියන්නේ එකම ප්‍රතිරූපයකින් නිෂ්පාදනය කරනු ලබන සියලුම පිටපත් එකම ආයතනයක් විසින් එක් වතාවකට පළ කරන සියලුම පිටපත් ප්‍රමාණය තමයි අපි කියන්නේ සංස්කරණයක් කියලා හඳුන්වන්නේ. එමෙන්ම එම ගන්ධය නැවත වරක් මුද්‍රණය කිරීමේදී අකුරුවල හැඩය, ස්වභාවය වෙනස් වෙලා හැබැයි මෙහි තියෙන බුද්ධිමය අන්තර්ගතය වෙනසක් නොවි මුද්‍රණය වෙනවා නම්, එසේම පළ වෙනවා නම් එය අපි දෙවනි සංස්කරණයක් කියලා හඳුන්වනවා. දැන් පළවෙනි සංස්කරණය කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දෙවනි සංස්කරණයේදී අන්තර්ගතයට කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. නැතුව හැඩය සහ අකුරුවල හැඩය යම් දුරට වෙනස් වෙලා එනවනම් එය දෙවනි මුද්‍රණය කියලා අපි හඳුන්වනවා. එනම් පස්වෙනි එක තමයි ප්‍රකාශන විස්තරය කියන්නේ. ප්‍රකාශන විස්තරයක් කියලා කියන්නේ ප්‍රකාශකන විස්තරය යටතේ ප්‍රකාශක ස්ථානය සහ ප්‍රකාශක වර්ෂය කියලා ප්‍රකාශන විස්තරයට ඇතුළත් වෙනවා. මම උදාහරණයක් දීලා තියෙනවා. කොළඹ කියලා කියන්නේ ප්‍රකාශක ස්ථානය. ගුණසේන සමාගම කියන්නේ ප්‍රකාශක, අපි කියනවා පබ්ලිෂර් කියලා. එසේම ප්‍රකාශක වර්ෂය පබ්ලිෂර් ඉයර් එක තමයි 1996. මෙහිදී
සල්ලේඛයක සඳහන් කරන්න ඕනේ. මම උදාහරණ පැහැදිලි කරනවා. කොළඹ කියලා ලියලා ස්පේස් එකක් තියලා 32 ආයෙත් ස්පේස් එකක් තියලා ප්‍රකාශක ඒ කියන්නේ ගුණසේන කියන එක ලියලා කමා එකක් දාලා ආයෙත් ස්පේස් එකක් තියලා තමයි ප්‍රකාශක වර්ෂය සඳහන් කරන්නේ. 6 වෙනි කරුණ තමයි භෞතික විස්තරය කියන්නේ. භෞතික විස්තරය කියන්නේ යම්කිසි ග්‍රන්ථයක පිටු ගණන, එතකොට චිත්‍ර, පොතේ උස දක්වනු ලබන්නේ භෞතික විස්තරය තුල. 7 වෙනි කරුණ තමයි කියන්නේ ග්‍රන්ථමාලා විස්තරය කියලා. ග්‍රන්ථමාලා විස්තරය කියන්නේ එකම නාමයක් යටතේ අංග අනුක්‍රමයට වරින් වර පළවන ප්‍රකාශන සමූහයක් ග්‍රන්ථ මාලාවක් ලෙස හැඳින්වෙනවා. 8 වෙනි කරුණ වන්නේ සටහන්. සටහනක් කියන්නේ කුමක්ද? සටහනක් කියන්නේ කිසියම් කෘතියක් තව දුරටත් හඳුනා ගැනීමට සටහන් යොදා ගනු ලබනවා. එනම් ග්‍රන්ථයේ ස්වභාවය, ග්‍රන්ථයේ භාෂාව, මුල් කෘතිය පිළිබඳ විස්තරය, ග්‍රන්ථ නාමය පැහැදිලි කිරීම සඳහා සටහන් යොදා ගනු ලබනවා. එනම් මම මේ යොදාගෙන තියෙන උදාහරණයෙන් පැහැදිලි කරන්නේ මුල් කෘතිය පිළිබඳ විස්තරයක්. එනම් ඒ කියන්නේ මම මෙතන උදාහරණයට අරන් තියෙන්නේ පරිවර්තනයක්. එනම් මේ පරිවර්තනය තමයි an introduction to spoken Tamil කියන ග්‍රන්ථයේ පරිවර්තනයක් තමයි අරන් තියෙන්නේ. ඒක මම සටහනක් විදිහට ලියනවා සල්ලේඛයේදී. 9 වෙනි එක තමයි අන්තර්ජාතික ප්‍රමිත අංකය කියන්නේ. ඕනෑම ග්‍රන්ථයකට ප්‍රමිත අංකයක් තියෙනවා. එනම් ISBN අංකයක් තියෙනවා. එතකොට ග්‍රන්ථයකට තියෙන ISBN අංකයක්. ඒ කියන්නේ International Standard Book Number. එසේම වාරි සංග්‍රහවක නම් සඳහන් වන්නේ ISSN කියලා. ISSN කියන්නේ International Standard Serial Number කියන එක. ඕනෑම එතකොට ග්‍රන්ථයකට වුණත් ඕනෑම වාරි සංග්‍රහයකට වුණත් ISBN හරි ISSN කියන හරි අංකයක්, ඒ කියන්නේ ජාත්‍යන්තරව ප්‍රමිත අංකයක් හැම මූලාශ්‍රයටම තියෙනවා. අපේ ඊළඟ මාතෘකාව වන්නේ ලයිබ්‍රරි කැටලොග් කාඩ් එක. ඒ කියන්නේ සුචි සල්ලේඛ ආකෘතියක් නිවැරදිව හඳුනා ගැනීම තමයි අපි ලයිබ්‍රරි එක නම් කැටලොග් කාඩ් එකක් හදනවා. ඒ කැටලොග් කාඩ් එකේ දිග වෙනවා අඟල් 5ක්. අපි සෙන්ටිමීටර වලින් දක්වනවා නම් 12.5යි. එසේම කැටලොග් කාඩ් එකේ පළල වෙන්නේ අඟල් 3ක්. නැත්තම් සෙන්ටිමීටර වලින් ගත්තොත් 7.5ක් තමයි වෙන්නේ. මේක තමයි නිවැරදිවම සුචි සල්ලේඛ ආකෘතිය. ඇන්ග්ලෝ ඇමරිකන් සුචිකරණ සංග්‍රහයේ ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු කොහොමද නිවැරදිව සටහන් කරන්න කියලා සල්ලේඛ ආකෘතියක් හඳුන්වා දීලා තියෙනවා. මෙම රූපරාමුවෙන් දිස්වන්නේ එම සල්ලේඛ ආකෘතිය. මම මේ සල්ලේඛ ආකෘතියේදී කොලම් 3ක් භාවිතා කරනවා. එකක් කැමැතුම් අංකයට, අනිත් එක ශීර්ෂය, අනිත් එක ග්‍රන්ථ විස්තරය. එනම් body of the entry කියන්නේ සල්ලේඛයේ ශරීරය කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට ඇමතුම් අංකයට අයිති වෙනවා වර්ග අංකය සහ කතුවරයාගේ නමෙහි මුල් අකුරු 3 තමයි ඇමතුම් අංකය කියලා ගන්නෙ. දෙවෙනි කොලම් එකේ ශීර්ෂයේදී ග්‍රන්ථ නාමය
වෙන්නත් පුළුවන් නැත්නම් කතුවරයාගේ නම යෙදෙන්නත් පුළුවන් ශීර්ෂය වශයෙන්. අපි බලමු කොහොමද නිවැරදිව ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු සටහන් කරන්න කියලා. මෙහිදී ග්‍රන්ථ නාමය ලියලා ස්පේස් එකක් තියලා තමයි තිත් දෙකක් තියන්නේ. ඊට පස්සේ ආයෙත් ස්පේස් එකක් තියලා උපග්‍රන්ථ නාමය ලියනවා. ආයෙත් ස්පේස් එකක් තියලා ඇල ඉරක් යොදනවා. ඊට පස්සේ ආයෙත් ස්පේස් එකක් තියලා වගහාර විවරණය කියන්නේ කතුවරයාගේ නම ලියලා තිතක් තියලා ආයෙත් ස්පේස් එකක් තියලා ඉරක්. ඊට පස්සේ සංස්කරණයෙන් පස්සේ ආයෙත් තිතක් ස්පේස් එකක් ඉරක්. ඊට පස්සේ ස්ථානය ලියලා ස්පේස් එකක් තියලා තිත් දෙකක් තියලා ආයෙත් ස්පේස් එකක් තියලා තමයි ප්‍රකාශක ලියන්නේ. ඊට පස්සේ කමා එකක් දාලා ආයෙත් ස්පේස් එකක් තියනවා. ඊට පස්සේ ප්‍රකාශිත වර්ෂය සඳහන් කරනවා. ඊට පස්සේ භෞතික විස්තරය සඳහන් කරනවා. ඊට අමතරව ග්‍රන්ථමාලා විවරණය. ඊට පස්සේ සටහන්. ඊට පස්සේ තමයි අන්තර්ජාතික ප්‍රමිත අංකය සටහන් කරන්නේ. අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න.